අතුරුන් වහන්සේලා වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, යහළුවන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඔබ බොහෝ දේවල් මගහැරියා. බොහෝ වෙලාවට ඔබ ගැන හිතුවා. දරුවා කුඩා කාලේ තාත්තා නැති වෙච්ච අම්මා. එකම පුතා ජීවත් කරවන්න හුඟක් දුක් විඳලු. මේ අපේ රටේ. අනිත් දරුවෝ පාසල් යනකොට ඒ දරුවත් පාසලට බාර කරපු අම්මා දරුවගේ අධ්‍යාපනයට අවශ්‍ය හැමදේම කුලී කුරක්කන් වැඩ කර කර උපයලා දුන්නා. දරුවෝ උසස් පන්තිවලට යන්න අනිත් දරුවන්ට වගේ සපත්තු, ඇඳුම්, බෑග්, වියදම් මේ සියල්ල හොයලා දෙන්න උන අම්මට. ඒ අම්මා හුඟක් දුක් විඳා. සමහර දිනවල එක වේලයි කුසට ආහාර. දරුවට 3 වේල සරි කරන්න අම්මා දුක් විඳා. පහුවෙද්දි මේ පුතා යාළුවොත් එක්ක එකතු වෙලා හරියට ජීවිතේ පිරිහීමට පත් කරගත්ත නොමග ගියා. පාසල් යද්දි අම්මට වැඳලා ගිය පුතා ඊට පස්සේ අම්මට වඳින්නේ. යන්නම් අම්මවත් නොකිය යනකොට අම්මා හරි දුකින් ඒ දෙස බලන් හිටියේ. ඉස්කෝලේ ලාපු දා ඉඳලා වැඩිපුර සල්ලි ඉල්ලනවා. හිටි ඉස්කෝලෙට. මේ අම්මා විදුහල්පතිතුමා මුණ ගැහිලා දරුවා ගැන හොයලා බලනකොට පාසල් ගමන බොහොම දුරවලයි. ගෙදරින් පාසල් යනවා කියලා ගියත් දරුවා පාසලට ගිහිල්ලා නැහැ. අම්මට මේවා ආරංචි වෙනකොට දරුවා නොමග ගිහින් බොහෝ දුර ජීවිතේ. සමහරද අම්මට ගහනවා, බනිනවා. ඊටාම පිළිකුල් සහගත වචන වලින් අම්මට කතා කරනවා. පිනුතුන් දන්නවද මේ අම්මා මේ දුක විඳලා තියෙන අවුරුදු 2ක්. කිට්ටුම ගෙදරකටවත් දැනින්න දීලා නැහැ. පුතා ඒ අම්මට ගහනවා, බනිනවා. බෙල්ල මිරිකලා බිත්තියට තියලා බෙල්ල මිරිකගෙන සල්ලි ඉල්ලනවා. මේවා ඒ අම්මා දරාගෙන ගිලගෙන පුතාට අවනම්බුවක් වෙයි කියලා දරුවා හදාගන්නමයි බැලුවේ. කරන්නම දෙයක් නැති දවසක මේ අම්මා දරුවා පාසල් යනවා කියලා පිටත් වෙලා ගියදා. ඒ අම්මා හිතුවා පුතා අදත් හවස ඇවිල්ලා මට කරදර කරනවා, බනිනවා, නිඳා කරනවා. මං වද විඳිනවා විතරක් නෙමෙයි එකම පුතා අනන්ත පව් කර ගන්නවා. මං අද තීරණයක් ගන්න ඕන කියලා ගෙට ගියේ මේ අම්මා. ඒ අම්මා ඉන්න කාමරේ දොර අගුල් දාගත්ත ගේ ඇතුළට ගිහින් ඇතුල් පැත්තෙන් පිටපැත්තෙන් කාටවත් දොර අරින්න බෑ. ඒ අම්මගේ අල්මාරියේ සාරියක් තිබුණලු. දරුවගේ තාත්තා මේ අම්මගේ සාමියා ඒ කාලේ අරන් දීපු. ඒ සාරියට මේ අම්මා හරි ආසයි. කවදාවත් ඇඳින්නේ නැහැ. ඒක හැමදාම බලනවා, තියෙනවා. එදා ඒ අම්මා ඒ සාරිය ඇඳගත්තලු. තව තිබිච්ච සාරි ටිකක් මුළු ඇඟේම පටලව ගත්තලු. භූමි තෙල් බෝතලයක් දෙකක් කිට්ටු කරගත්තේ අම්මා ඒව ඇඟට හලාගෙන පුතාගේ පීඩා දරා ගන්න බැරුව අර ඇඳුම් උඩට ගිනි තියාගත්තා. බුරබුරා කාමරය ඇතුළේ ගින්දර. කරන්නම දෙයක් නැති මේ අම්මට කෑ ගැහුණ වේදනාව. නමුත් එළිය කාටවත් ඇහුනේ නෑ. දොර අගුල් දාලා. හුඟක් වෙලා දඟලලා මේ අම්මා අර ගින්දර ඇඳටත් ඇවිල්ලා මුළු කාමරියම දුමාරයක්. අර කිට්ටුම ගෙවල් දිහේ කැත්තු දුවගෙන ඇවිල්ලා බලනකොට දොර ජනෙල් කඩලා බලද්දි මේ අම්මාගේ මුළු ශරීරයම දෙවිලා පිච්චිලා ඇඳේ මිට්ටිත් ගිනි අරගෙන ඉතන මේ අම්මා පිච්චිලා මැරිලා. ඒ අය එනකොට ඒ දේ වෙලා පුතා හැන්දෑවේ පාසල් ඇරිලා එනකොට අම්මා කරගන්න ඕන සියල්ල කරගෙන ඉවරයි. මේ වාගේ වාර්තා වෙන දේවල් බොහොමයි. වාර්තා නොවන සිදුවීම් අපමණයි අපේ රට ඇතුලේ. සද්ධාව හා උතුම් සීලය ගැන කතා කරද්දී දෙකින්ම ලෝකයා පිරිහිච්ච බවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදව ගත්තට වැඩක් නෑ පින්නුතුනි. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ තමයි බුද්ධෝවිය මාතා. පින්වත් මහණෙනි අම්මා බුදුහාමුදුරුවෝ. බුද්ධෝවිය පිතා. පින්වත් මහණෙනි තාත්තා බුදුහාමුදුරුවෝ. ඉතින් ගෙන්ගෙට බුදුන් ගැන හිත පහදවා නොගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නවාය කියලා ලෝකයට පේන්න කරන බොහෝ දේවල් නිස්ඵල වේදනාත්මක සසර විපාක වලට හේතු වෙන දේවල් පින්වතුනි. අර දීඝජානු බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා
මෙච්චර විඩාබර ගිහි ජීවිත ගෙවන අපට සාමීනි මරණින් මතු සසරේ රැකවරණී පිණිස දහමක් දේශනා කරන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ දීඝජානුටත් ඔය ආර්ය ධන දෙකමයි. දීඝජානු බ්‍රාහ්මණ පුතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න. සද්ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න. වීතරාගී මහරහත් පරපුරේ සංඝරත්නයේ කෙරෙහි හිත පහදවා ගන්න කෙනා මරණින් මතු දුගතියට වැටෙන්නේ නැහැ. දෙවනි කාරණය දීඝජානු සිල්වත් වෙන්න. සීලය කියන්නේ උපෝසතයම නෙමෙයි පින්නතුනි. දැන් මේ ධම්සභා මණ්ඩපේ පින්බර සිල්මෑණියන් වහන්සේලා දෙනමක් ශ්‍රාවක ඔබත් එක්ක බුදුබණ අහනවා. අපේ රටේ සුවහසක් කාන්තාවෝ හිතන්න කාන්තාවක් ආස කරනම දේ තමයි කිස්වැටිය. සදාතනිකව එක කපලා දාලා හිස මුඩු කර ගන්නවා නම් කාන්තාවක් මුළු ජීවිතේම ලස්සනට අඳින්න ආසයි. වයිවාරන් ඇඳුම්. ජීවිතේ හුඟක් කාන්තාවන්ගේ හිම්බත් වෙන්නේ ඇඳුම් පැළඳුම් වෙනුවෙන්. ඒ සියල්ල අත්හැරලා පඳු පැහැගෙන්විච්ච සිවුරක් දරා ගන්න පුළුවන් නම් ඔබ වගේ නොයෙක් ආභරණ වලින් සැරසෙන ජීවිතේ ඒ සියල්ල ඉවත් කරලා චාම් සරල අනගාരികාවක් හැටියට කෙනෙකුට ජීවිතේ පත් කරගන්න පුළුවන් නම් මොනතරම් අවබෝධයක් කරාගේ ජීවිතයක්ද ඒක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීලයේ සරණ ගිය බොහෝ දෙනා බොහෝ දේවල් අත්හැරලා ඒ උතුම් සීලය ආරක්ෂා කළා ජීවිතේ. ඔබට එක දිගට මේ උපෝසතේ හෝ ආර්ය සීලය රකින්න පහසු නැති වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙවනි ධනය සීලය නම් ආර්ය ධනයයි. ඔබ වචනෙන් සිල්වත් වෙන්න. ඒකට ඇඳුමක්, පොහොය දිනයක්, ධර්මශාලාවක්, වැඩපිළිවෙලක් මොනවත් අවශ්‍ය නැහැ. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් ඈත් වෙලා පිවිතුරු වදනින් වාක් සුචරිතය රැක ගන්න. භාග්‍යවතුන් වහන්සේ අගය කළ වචනේ සිල් සමාදන් කරවීම. ඊළඟ කාරණේ තමයි පින්නතුනි ශාරීරික සිල් සමාදන් කරවීම. උතුම් දෙයක්. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරුවෙන් හලාහල විසින් ඈත් වෙලා ඔබට පුළුවන් නම් කායික චරිතවත් බව ජීවිතය නිර්මාණය කරගන්න. ඔබ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය හැබෑ ශ්‍රාවිකාවක්, ශ්‍රාවකෙක්. වචනේ හා ශරීරයේ පිළිබඳ මනා සිහිය පිහිටුවාගෙන සිල්වත්ව ජීවිතේ පවත්වගෙන යන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි හිරියොතප් ධන දෙක. හිරියොතප්පියන් ධනං. අපේ ජීවිතවල තියෙන්න ඕන දෙයක්. අද නැත්තිත් ඒ දෙයමයි. හිරියොතප් ගුණ. හිරියොතප් කියලා කියන්නේ ලැජ්ජාවයි බයයි. අපි මොනවටද ජීවිතේ ලැජ්ජ වෙන්න ඕන? පුංචි හරි වැරැද්දක් කරන්න අපි ලැජ්ජ වෙන්න ඕන. සමාජ සම්මතය නෙවෙයි අසම්මතය. සමාජයේ පිළිකුල් කරන දේ ඒ වැරැද්ද කරන්න පුංචි හරි දෙයක් නම් වැරැද්දක් නම් ඔබ ඔබේ ජීවිතයේ වැරැද්දට ලැජ්ජාව ඇති කරගන්න. එහි විපාකයේ බරපතලයි. විපාකයට බය වෙන්න. පව් කරන්න ලැජ්ජාවත් විපාකයට බයත් හැම ජීවිතයකම ඇති වුණා නම් මේ රට කොච්චර සුන්දර වේද? දැන් අම්මලා තාත්තලාට අද කාලේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්න වෙනවා විනා දරුවන්ගේ සදාචාරය ගැන හොයන්න කාලයක් නැතුව ගිහින්. එච්චර විඩාබරයි ජීවිතේ. දරුවා උගතික් කරන්න මහන්සි වෙනකොට සදාචාරය ගැන හිතන්න වෙලාවක් නැති වෙනකොට අර අම්මා මුළු ඇඟේම සාරි ටික උතාගෙන තෙල් වක් කරගෙන ගිනි තියාගෙන පිච්චිලා මැරුණේ. දරා ගන්න බැරි වේදනාවෙන්. එහෙම නොවේවා ඔබට ඒත්. දෙමව්පියන්ට දුක් විඳින්න වෙයි දරුවන්ගෙන්. බාහිර අධ්‍යාපනය ගැන විතරක් බැලුවා. හිරියොතප් ගුණ දියුණු කළේ නැහැ දරුවන්ගේ ජීවිතේ.
පුංචි වැරැද්දටත් දරුවෝ ලැජ්ජාවට පත්වෙන විදිහට අවවාද කළේ නෑ. එහි අනිට විපාකය ගැන දරුවෝ බය කළේ නෑ. ලැජ්ජ බය දෙකින් තොරව පෝෂණය වෙන දරුවා උගතෙක් වෙයි. හැබැයි සීලාචාර කමින් තොර සීලාචාර කමින් තොර උගත් භාවයෙන් ඇති පළක් නෑ පින්වතුනි. විශාල ගහක් තියෙනවා අරටුව නෑ වගේ. ලස්සන මොෙක් ඉන්නවා අන්තට්ටුව නෑ. ඒ මොවාගේ ලස්සන නෑ. දෙවන්ත ඇතෙක් ඉන්නවා ඇද්දල යුවල නෑ. විශාල මලක් තියෙනවා සුවඳ නෑ. ලොකු මොනරෙක් ඉන්නවා පිල් කලඹක් නෑ. උගත්කම තියේ සදාචාරයෙන් පිරිහුණාම ඒ අංග සම්පූර්ණ නෑ පින්වතුනි. කුඩා කාලේ ඉඳන් දරුවන්ටත් ශිෂ්‍යයන් හදන ගුරුවරුත් පුංචි කාලේ ඉඳලා හිරියොතප් ගුණ දෙක දරුවන්ට කියලා දෙන්න. මේ ලැජ්ජ බය දෙක ගැන කතා කරද්දී අදිතාක්ෂණික මෙවලම් ගැන කතා නොකරම බෑ මේ යුගයේ. අම්මල තාත්තලා දරුවෝ නලව ගන්න අද කාලේ ජංගම දුරකථනයක් පරිගණකයක් වැනි දේවල් තමයි දරුවන්ට ගෙනත් දෙන්නේ. දරුවට කෑම ටික කවද්දී හරියට කෑම නොකනවා නම් දරුවා නලව ගන්න සංසුන් කරගන්න ජංගම දුරකථනී තමයි දරුවාගේ අතට දෙන්නේ. දෙමව්පියන්ගේ පහසුව වෙනුවෙන් අදිතාක්ෂණික මෙවලම් වලට දරුවෝ හුරු කරනවා ආදීනවේ අඳුනගන්නේ නෑ. අපි ඉස්සර කාලේ බෝ වෙන රෝග ගැන අහලා තිබුණා. බෝ වෙන රෝග ගැන අහලා තිබුණා. ඊළඟට අපි අහලා තිබුණා මත් වතුර වැනි මත් පැන් කියන වචනයට අපි විරුද්ධයි. පැන් පූජා කරන්නේ භාග්‍යවතුන් වහන්සේට. මත් වතුර හලාහල විසක්නි. අපි අහලා තිබුණා මත් වතුර මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා, ආරූඪ වෙනවා. නමුත් අද අපි දන්නවා අදිතාක්ෂණික මෙවලම් වලට දරුවෝ ඇබ්බැහි වෙලා. ඒක මානසික ආතතියක් බවට පත් වෙලා, රෝගයක් බවට පත් වෙලා. දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියොත් එහෙමයි. පුංචි දරුවෝ ටික වගේම පුංචි හාමුදුරුවෝ ටික පිරිහෙනවා. අම්මලට අවවාදයක් කරන්න ඕන. ගෞතම ශාසනයට දරුවෙක් පූජා කරලා පුංචි හාමුදුරු නමක් බවට පත් කරගන්න ලෝකේ හැම අම්මා කෙනෙකුටම බෑ. ඕනම අම්මා කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි හාමුදුරුවන්ගේ අම්මා කෙනෙක් වෙන්න ලෝකේ හැම අම්මම පින් කරලා නෑ. ওই විදේශගත වෙන හුඟක් අම්මලා පොඩි හාමුදුරුවන්ට මුල් පඩියෙන් එවන පළවෙනි තෑග්ග තමයි ඊටාම පහසුකම් සහිත වටිනා ජංගම දුරකථනයක්. පුංචි හාමුදුරුවන්ගේ ජීවිතේ විනාශ කරන්න එතන ඉඳලා අවසානයේ ඒ පොඩි හාමුදුරුවෝ උතුම් ගෞතම සසුනින් උපැවිදි වී මහගෙදර යනවා. සමාජය තුළ ජීවත් වෙන්න බැරි පිරිහිච්ච පුද්ගලයෙක් හැටියට අද සමාජයේ මොන තරම් තරුණ පුතාලා පිරිහිලාද? ලැජ්ජ බය දෙක පුංචි කාලේ ඉඳලා දරුවන්ටත් ශිෂ්‍යයින්ටත් උගන්වලා වැඩිහිටියන් වන අපි පුංචි නමුත් වැරැද්දක් කරන්න ලැජ්ජාව උපදවගෙන එහි අනිට විපාකයට බය හදාගෙන ලැජ්ජ බය දෙක ජීවිතේ දියුණු කරගන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ ආර්ය ධන දෙකක්. ඊළඟ ධනෙ තමයි සුත ධනංච. සුත භාවය කියලා කියන්නේ පින්නතුනි ඇසූ පිරූතෙන් ඇති බව. ඉතින් බාහිර මොන දේ දැනගත්තත් පළක් නැහැ සද්ධර්මයේ පිළිබඳ අවබෝධයක් නොවුනොත්. සද්ධර්මයේ පිළිබඳ අවබෝධය කියලා කියන්නේ පින්නතුනි සිත පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. මේ පුංචි හිත ඇතුලේ තමයි සතර අපාය කාමාවචර ලෝකය මුළු සංසාර ගමනම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකනි භාග්‍යවතුන් වහන්සේ වදාළි යේ චිත්තං සංයමිස්සanti මොක්ඛන්ති මාර බන්ධනා. කෙනෙක් මේ සිත හඳුනගත්තොත් හඳුනාගත් සිත නිවාගත්තොත් එයා විතරයි මොක්ඛන්ති මාර බන්ධනා මාරයාගේ බැම්මෙන් නිදහස් වෙන්නේ. මාරයාගේ ග්‍රහණින් මිදෙන්නේ සිත හඳුනාගත්ත කෙනා විතරයි. බහුශෘත භාවය කියලා කියන්නේ සුත භාවය කියලා කියන්නේ වික්ෂිප්ත සිතේ ස්වභාවය අඳුනාගෙන ඒ හිත හීලා කර ගැනීම. භාග්‍යවතුන් වහන්සේ සිත පිළිබඳ කළ අපූර්ව දෙසුමක් තමයි පින්වත්තුනි පබස්සල මිදම් භික්ඛවේ චිත්තං